සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, තවත් සුබදායක උදෑසනක බලාපොරොත්තු පිරිච්ච උදෑසනක ජීවිතයට දහම් ඔසුවක් එකතු කරගන්නට සමාජ සංගායනා එක්ක එකතු වෙන සුවහසක් සදැහැති කාරුණික පින්වත්නි, අපි හැම දිනෙකම ජීවත් වෙන ලෝකය ලස්සන කරගන්න, ඒ ලස්සන ලෝකය තුල ලස්සනට සතුටු සිතින් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය කෙරෙන නිවැරදි මානසිකත්වය ගොඩනගා ගන්නයි ඔබ බොහෝ වෙලාවට දහමට ඇහුම්කම් දෙන්නේ. අපේ ජීවිත ගත්තහම හැම කෙනෙක්ගෙම හැම ජීවිතයක්ම පිරීලා තියෙන්නේ අභියෝග එක්ක. මම කල්පනා කළා මේ හිමිදිරි උදෑසන ජීවිතයෙහි අභියෝග හඳුනාගෙන ඒ අභියෝගවලට කොහොමද ධර්මානුකූලව මුහුණ දෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔබ ආසා ඇති, එහෙත් බොහෝ වෙලාවට ඔබ නොසිතපු දහම් කරුණු කීපයක් පැහැදිලි කරන්නට. මේ ලෝකෙට අපි බිහි වෙනවා කියලා කියන්නේම දහමට අනුව අභියෝගයක්. බිහි වුණු දා පටන් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි හැමෝටම අභියෝගයක්. හරියට මුහුදු වෙරළක රළ ගහද්දි ආයාසයෙන් සිටගෙන ඉන්නවා වගේ, ගලාගෙන යන ජල පහරකට ගසාගෙන යන්නේ නැතිව ආයාසයෙන් සිටගෙන ඉන්නවා වගේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ අපි හැම දෙනාම ආයාසයෙන් තමන් අපේක්ෂා කරන කාර්යයන් ඉටු කිරීමමයි. මුළු ජීවිතයම අපි කල්පනා කරාම අපිට අභියෝගයක්. උපතේ පටන් මියදෙන තෙක් අපි මුහුණ දෙන්නේ අභියෝගවලට. එකක් දෙකක් නෙමෙයි, සුවහසක් අභියෝග අපේ ජීවිතය ඉදිරියේ. බොහෝ වෙලාවට අපි ජීවත් වෙන වටපිටාව, අපිට ලැබිච්ච දේවල්, අපි කතා කරන සමාජය, අපි මුහුණ දෙන දේශපාලනය, ආගම, ජීවිතය, සිරිත් විරිත්, මේ ඔක්කොම අපිට අභියෝගයක්. මේ අභියෝග හඳුනාගෙන මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි නම් ධර්මානුකූලව දහමත් එක්ක
අභියෝග හඳුනාගත හැකි නම් ඔහුට ලස්සන සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙනවා. ජීවිතේ බොහෝ වෙලාවට අපිට මුහුණ දෙන්න වෙන ජීවන අත්දැකීම් අපි අභියෝග බවට පත් කරගන්නවා. ඒ ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන ස්වභාවයම ජීවිතේ බොහෝ කෙනෙක්ට අභියෝගයක් වෙනවා. ධනෙ නැති කෙනාට ධනය උපයා ගැනීම අභියෝගයක්. ධනය තියෙන කෙනාට ඒ තියෙන ධනය රැක ගැනීම අභියෝගයක්. ලෙඩ වෙච්ච කෙනාට ලෙඩෙන් සුව වීම අභියෝගයක් වගේම ලෙඩ නොවෙච්ච බොහෝ අයට ඔබට අපිට මේ මොහොතේ ලෙඩ නොවී සිටීම අභියෝගයක්. සමහර වෙලාවට දරුවෝ නැති අය දරුවෝ නැති නිසා ජීවිතේ අභියෝගයක් කරගෙන දරුවෝ ඉන්න දෙමව්පියෝ දරුවන්ගෙන් නිදහස් වීම ජීවිතයට අභියෝගයක් කරගෙන ජීවිතේ අපි හිතන හැම පැත්තක්ම අපිට අභියෝගයක්. මේ අභියෝගයට මුහුණ දෙන අපි කවමදාකවත් අභියෝග වලින් තොරව ජීවත් වෙලා නැතුව වගේ අපේ ජීවිත. හරියට වේගයෙන් පාරේ ගමන් කරන මෝටර රථයක්. ඒ මෝටර රථයට හසු වෙන පසු කරගෙන යන ගස් කොළන් දිහා බලනකොට අපේ ජීවිතේ අපි බොහෝ දේවල් පසු කරගෙන යනවා. හැබැයි යන වේගෙත් එක්ක ඉවරයක් නෑ. තව තවත් අපිට මුණ ගැසෙනවා ඒ වගේම පසු කරන තැන්. අභියෝගත් හරියට ඒ වගේමයි. සමහර වෙලාවට දින ගණන් මාස ගණන් අවුරුදු ගණන් සමහර අභියෝග වෙච්ච කාරණා අපේ ජීවිතේ දන්නේම නැතුව පසු කරගෙන අපි ඇවිල්ලා ඒ අභියෝග වලට දැනුවත් හෝ නොදැනුවත් මුහුණ දීලා එහෙම මුහුණ දීපු අපි ජීවිතේ තවත් අභියෝග එකතු කරගෙන ඒවට මුහුණ දීදී ගමන් කරනවා. එනිසාම අපි ගොඩාක් අවිවේකී වෙලා එනිසාම අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට අහිමි වෙලා අපේ විවේකය අපේ සතුට අපිට ලැබිච්ච කාලය අපේ ජීවිතේ ගෙවපු සුවිශේෂී ජීවන අවදි මේ ඔක්කොම අපි පහු කරගෙන ඇවිල්ලා බුදුදහමේ කවරදාකවත් අභියෝග නොසිතන්න උගන්වලා නැහැ. අභියෝග වලට මුහුණ නොදෙන්න කියලා දීලා නැහැ. අභියෝග වලින් පලා යන්නත් කියලා දීලා නැහැ. එහෙත් බුදුදහමේ උගන්වනවා අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි. අභියෝග හඳුන ගන්න හැටි. ඒ අභියෝගත් එක්ක කොහොමද කටයුතු කරන්න ඕන කියන හැටි. ඒ අභියෝග වලට ආධ්‍යාත්මිකව මුහුණ දිය යුත්තේ කොහොමද කියන හැටි. අපි ලෝකේ ගොඩාක් වෙලාවට විශ්වාස කරන්නේ ලෝකේ ගොඩාක් වෙලාවට අපි උත්සාහ කරන්නේ භෞතික දේවල් භෞතික දියුණුව භෞතික සැප සම්පත් භෞතිකත්වය මතම ජීවිතේ සතුට හොයාගෙන යන අපි ඒ භෞතික අභියෝග ජය ගැනීම වෙනුවෙන්ම මොනතරම්නම් ජීවිතේ කැපකිරීම කරලාද
එනිසාම අපිට කොච්චරක් දේවල් අහිමි වෙලා ඇද්ද අපේ ජීවිතේ. බොහෝ වෙලාවට මිනිස්සු අභියෝග කරගන්නේ ධනය. බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ ජීවිතේ සතුට, ජීවිතේ සැපත, මිනිස්සුන්ගේ සැනසෙල්ල ධනය ලැබුණහම උදා වෙනවා කියලා. එනිසාම ධනය සොයමින් යනවා. සතුට නැමැති ධනය හොයන්න ගිහිල්ලා මිනිස්සු ගොඩාක් වෙලාවට ජීවිතේ බොහෝ දේවල් අහිමි කරගන්නවා අපි දැකලා තියෙනවා. ඔවුන්ගේ කාලය, ඔවුන්ගේ විවේකය ඔක්කොටමත් වඩා ඒ ලස්සන ඔවුන්ගේ සිත තුල ගොඩනගාගත හැකි සතුට අහිමි කරගෙන තියෙනවා. දුප්පත් මිනිස්සයාට ධනය ලොකුම ප්‍රශ්නයක් නුනට බොහෝ මධ්‍යම පාන්තිකයන්ට බොහෝ වෙලාවට ධනය විශාල ප්‍රශ්නයක්. ඒ තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට වඩා ඔවුන් උත්සාහ කරන්නේ ඒ තුල අනිකාගේ සතුට බාහිර ලෝකය තුලින් ගන්න උත්සාහ කිරීමක්. එහෙම නැත්නම් බාහිර ලෝකයට යමක් තමා තුලින් පෙන්වීමක්. එනිසාම බොහෝ වෙලාවට සුවය සහනය අපි කතා කරන මානසික සතුට බොහෝ දිනෙකගේ ජීවිතවලින් අහිමි වෙලා අපිට අත්‍යවශ්‍යම ජීවිතයට ඇවැසි දේවලට වඩා අපි අනෙකාට පෙන්වීමට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අවැසි කරන බොහෝ දේ පසුපස්සේ ගමන් කරපු නිසා අපි අහනවා, අපි දකිනවා බොහෝ දිනෙක ජීවිතේ සතුට අහිමි කරගෙන ඉන්න බව. බොහෝ වෙලාවට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉක්මවලා තමන්ගේ වැටුපට තමන්ගේ ජීවිතයට මුහුණ දිය හැකි ප්‍රමාණයටත් වඩා ණය වෙලා ජීවිතයට බොහෝ දේවල් එකතු කරගනිපු සමහර ඇත්තෝ තමන්ට අත්‍යවශ්‍යම නොවන දේවල් අත්‍යවශ්‍යම දේවල් බවට පත් කරගනිපු ඇත්තෝ බොහෝ වෙලාවට ඒ නිසා සතුටට වඩා ජීවිතේ ගොඩාක් කාලයක් අතෘප්තියෙන් පිරිච්ච මානසිකත්වයකින් කටයුතු කරනවා. අපි අහලා තියෙනවා, අපි දකිනවා. හැමදාම බුදුහාමුදුරුවන්ගේ බණ අහන අපි, බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද ලබන අපි, දහම්මගේ ගමන් කරන අපි විටක ඒ ආශිර්වාදයන් ජීවිතයට අර්ථයක් සාන්තියක් නොකරන ආශිර්වාදයන් කියලා සිතමිනුත් මානසික කුසල් එකතු කරගන්නවා. මොහොතක් හිතන්න, බුදුහාමුදුරුව අපිට දේශනා කරපු ඔබ හැම දිනාම දන්න එක සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා කරණීය මෙත්ත කියලා. මේ සූත්‍රයේ තියෙනවා ජීවිතේ ගොඩක් වෙලාවට අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද? අභියෝග හඳුනගෙන ආධ්‍යාත්මිකව අභියෝග ජයගන්නේ කොහොමද කියන කාරණා බුදුහාමුදුරුව අපිට උගන්ලා තියෙනවා. ඒ කාරණා හඳුනාගත්තාම අපේ මනස සතුට නැමැති අපි අපේක්ෂා කරන ධනයෙන්
පුරෝ ගන්න හරිම ලේසි. එක් කාරණා හඳුනගත්තම ජීවිතයේ අපි හිතන අභියෝග ජය ගන්න ඊටත් වඩා ලේසි. බුදුහාමුදුරුවෝ මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ ආධ්‍යාත්මිකව අභියෝග වලින් ජය ගන්න එදා වනගතව බවුන්දම් වඩපු මහා සංඝරත්නය වෙනුවෙන් උන්වහන්සේලා ඒ අභියෝගය ජයගත්තා. භෞතිකවත් ආධ්‍යාත්මිකවත් ඒ අභියෝග ජය ගන්න පුළුවන් බව ඔබට වැටහෙවි. ඇහිීමෙන් නෙමෙයි, ශ්‍රවණය කිරීමෙන් නෙමෙයි, ඒ සූත්‍රය තුල තිබෙන අන්තර්ගතය පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සන්තුස්සකෝච සතුටු සිතක් ඇති කරගෙන ජීවත් වෙන්න නම් ඒ සතුටු සිත තමන් තුල ගොඩනගා ගන්න නම් උන්වහන්සේ අපූර්වට ඒ සූත්‍රය තුල කාරණා කිහිපයක් දේශනා කරන්නට යෙදුණා. කිහිපයක් ඒ කාරණා එකින් එක සාකච්ඡා කළොත් අපිට වැටහෙවි ඒ සතුට අපින් පිට නෙමෙයි තියෙන්නේ. ඒ අභියෝග මහා ලොකු අභියෝග නෙමෙයි. ඒ අභියෝග හඳුනා ගන්න එක එතරම්ම අපහසු නෑ කියන කාරණය. පින්වත්නි, බුදුහාමුදුරුවෝ උගන්වනවා වචනින් වචනේ. ඒ වචනයට ගැබ්වෙච්ච අර්ථය තේරුම් අරගෙන ඒ අර්ථය ජීවිතයට එකතු කරගන්න උත්සාහ කළ පමණින්මයි ඔබේ අභියෝග ජයගත හැකි වෙන්නේ. ඔබට මානසික සුවය සලසාගත හැකි වෙන්නේ කියන කාරණය. උජු කියලා බුදුහාමුදුරුවෝ වචනයක් උගන්වනවා. අවංකකම. ඍජු කියලා බුදුහාමුදුරුවෝ තවත් වචනයක් උගන්වනවා. වඩාත් අවංක වෙන්න ඕන. ඔබට, ඔබේ හිතට, ඔබේ ජීවිතයට අවංක වෙලා, වඩාත් අවංක වෙලා ඔබේ ශක්්‍යතාවන් හඳුනාගෙන ඒ ශක්්‍යතාවන් දියුණු කරගන්නට කැප වෙනවා නම් මානසිකව ඔබට අද මුහුණ දෙන්නට වෙන සියලු අභියෝග ඔබේ ජීවිතයට සාර්ථක පෙළඹවීමක්, මානසික සුවයට ඔසුවක් බවට පත් වෙනවා කියලායි දහමේ උගන්වන්නේ. අපි හැමෝම කැමති සතුටින් ඉන්න, සතුටින් දිවි ගෙවන්න. සක්කෝ කියලා බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ සතුට සහගත යහපත් කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන එක. ඒ යහපත් බව අපේ ජීවිතය තුල බොහෝ හැකියාවන් වර්ධනය කරනවා, ශක්්‍යතාවන් දියුණු කරනවා. උජූච සූජූච කියලා බුදුහාමුදුරුවෝ
අපිට උගන්වනවා ඔබ අවංක වෙන්න ඔබ වඩාත් අවංක වෙන්න කාටද ඔබටම ඔබේ ජීවිතයටම ඔබ සුවච කෙනෙක් වෙන්න ඔබ සුවච වෙන තරමට ඔබ ඇහුම්කම් දෙනවා ඔබ අනිකට ඇහුම්කම් දෙන කෙනෙක් බවට පත් වෙනවා අවංක වෙලා ඔබට වඩාත් අවංක වෙලා යහපත් සිතක් හදාගෙන ඔබ ඇහුම්කම් දෙන කෙනෙක් බවට පත් වුණාම ඔබේ ජීවිතය සම්පූර්ණ මෘදු බවින් යුක්ත ජීවිතයක් බවට පත් වෙනවා අනතිමානී කියලා කියන්නේ ඔබ තුල තිබෙන මාන්නය දහමේ උගන්වන ඔබම මමම උසස් කියලා හිතාගෙන ඉන්න මානසිකත්වය ජීවිතෙන් ඈත් වෙනකොටම පුදුම තරම් සැහැල්ලු නිහතමානී කෙනෙක් බවට පත් වෙනවා සන්තුස්ස කූච සුභරෝච ඔබ සතුටින් හැම වෙලාවෙම ජීවත් වෙන ඒ වගේම ඔබටම වඩාත් වැදගත් වෙන්නේ ඔබටම ඔබ නඩත්තු කරගන්න පුළුවන් ඔබටම ඔබ පවත්වා ගත හැකි චරිතයක් ඔබේ ජීවිතය ඔබට බරක් නැති තත්වයටපත් වෙනවා ඒකට කියනවා බුදුහාමුදුරුවෝ තමා හඳුනා ගන්න තමාගේ මානසිකත්වය හඳුනා ගන්න තමන්ගේ මනස තමන් වෙත යොමු කිරීම කියලා අපිට සතුටු සිතක් ඇතනම් අපි අපිටම අවංක නම් අපි අපිටම වඩාත් අවංක නම් අපි කීකරු නම් අපි නිහතමානී නම් අපි සතුටින් හැම වෙලාවෙම ජීවත් වෙනවා නම් පහසුවෙන් මම මට පහසුවෙන් අපිට අපිව පෝෂණය කළ හැකි නම් අපකිච්චෝච සල්ලවකවුත්ති ඊ타ම සරල ජීවිතයක් සැහැල්ලු ජීවිතයක් කාර්ය බහුල නැති ජීවිතයක් සකස් කරගත හැකි නම් නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් නුවණැති මිනිස්සු යහපත් මිනිස්සු අසම්මතයි කියලා පිළිගත් දේවල් අපේ ජීවිතය තුල ක්‍රියාත්මක නොකරනවා නම් අපිට අභියෝග ජය ගන්න පුළුවන්කම ලැබෙනවා ජීවිතේ අභියෝග ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා ජීවිතේ මේ කාරණාවලින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අපේ සිත අපි විසින්ම හඳුනාගත යුතු අපේ සිත අප විසින්ම තේරුම් ගත යුතු ඒ හඳුනාගත් තේරුම් ගත් අපේ සිත අපි හිතන අභියෝග ජය ගන්නට අපිට බොහෝ සෙයින් උපකාර කරන අතිශය වැදගත් ඉන්ද්‍රියක් ශක්තිවන්ත මඟ පෙන්වන්නෙක් බවට අපේ සිතපත් වෙනවා කියන කාරණයයි ඒ නිසා සදැහැති පින්වත්නි ඔබ කල්පනා කරන්න මේ පාඨය ඇහෙන හැම මොහොතකම උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී
සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලව්කවුත්ති සංතින්ද්‍රියෝච නිපකෝච මගේ ඉඳුරන් විශේෂයෙන් සංතින්ද්‍රියෝච නිපකෝච මගේ ඉන්ද්‍රියයන් හොඳින් පාලනය කරගන්නත් මම උත්සාහ කරනවා කියලා. බොහෝ වෙලාවට අපේ ඇස, අපේ කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පංචකයන් අසීමිතව පිනවීම තුල අසීමිතව පිනවීමට අපි කැපවීම තුල අපිට හිමිවන්නේ බොහෝ අභියෝග ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන්නේ අතෘප්තිමත් ජීවිතයකට. එනිසා ජීවිතය කියලා කියන්නේ ඔබේ අපේ හැම කෙනාගේම අභියෝගත් සමග ගමන් කරන එකක්. අභියෝග අපේ ජීවිතයට අභියෝගයක් වෙන්නේ අපිට මුහුණ දෙන්න වෙන අභියෝග වලට එකිනෙකා මුහුණ දෙන ආකාරය අනුවමයි. ධර්මානුකූලව ශක්තිමත් සිතක් ඇති කෙනා සීලයෙන් ගත සංවර කරගත්ත කෙනා භාවනාවෙන් මනස ගොඩනගාගත්ත කෙනා හැබෑවටම අභියෝග පහසුවෙන් හඳුනා ගන්නවා. ඒ අභියෝග වලට පහසුවෙන්ම මුහුණ දෙනවා. අපිට ගොඩාක් ජීවිතයේ අභියෝග කියලා දේවල් නැහැ. අභියෝග කියලා අපි හඳුනාගෙන තියෙන්නේ බාහිර ලෝකයෙන් අපි දැකපුවා. බාහිර ලෝකයේ අපිට අසන්න ලැබෙන දේවල්. එනිසා අපිව බාහිර ලෝකයට පෙන්වීමට කරන උත්සාහයන් බාහිර ලෝකය තෘප්තිමත් කිරීමට කරන කැපකිරීම අපේ ජීවිතවල සුවිශාල අභියෝගයන් ගොඩක් බවට පත් වෙලා අපිට ලස්සන හිතක් තියෙන ඒ සිත වෙනුවෙන් කැපකිරීම කරන්නට වෙන පිරිසක් වුණාට ඒ ලස්සන හිත අවිවේකී කරගෙන ඒ ලස්සන හිතට අතෘප්තිය සලසා දෙන පරිදිම අභියෝග වලින් ජීවිතය පුරෝගෙන බුදුහාමුදුරුව උගන්වපු කරණීය මෙත්ත සූත්‍රය ජීවිතයට එකතු කරගමු. ඒ සූත්‍රය තුල උගන්වන ඉගෙන්වීම් අධ්‍යයනය කරමු. නිතිපතා සිතමු. මම මට අවංක වෙනවා. මම මට වඩාත් අවංක වෙනවා. මම මට පෝෂණය කරගත හැකි චරිතයක් බවට පත් වෙනවා. මට දරා ගන්න පුළුවන් බරක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ මගේ හිතට නැගෙන අරමුණු සියල්ල සඵල කරගන්නට ඒ මට දැනෙන මම දකින මම අහන ස්පර්ශ වෙන මට විඳින්නට අවැසි කරන මගේ ගත සම්පූර්ණයෙන්ම පිනවන අරමුණු වලින් නෙමේ අවැසි කරන අරමුණු වලින් පමණක් තෘප්තිමත් වෙනවා. මම පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් බවට පත් වෙනවා. මම සැහැල්ලුවෙන් දිවි ගෙවෙන කෙනෙක් බවට පත් වෙනවා. මම විඤ්ඤෝ පුරිසයන්ගේ නැනවතුන්ගේ ගුණවතුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන කිසිවක් මගේ ගතින් නෙමෙයි මගේ සිතින්වත් සිදුවීමට ඉඩ සලසන්නේ නොවෙනවා කියන සිතුවිල්ල ඇති කරගන්න ඔබට ලස්සන හිතක්
ඔබට ශක්තිමත් හිතක් ඔබට නිරෝගී සම්පන්න හිතක් ඇති බව තේරුම් ගන්න. ඒ ලස්සන නිරෝගී සම්පන්න සිත ධර්මයෙන් ශක්තිමත් සිතක් බවට පත් කරගෙන ඔබට මුහුණ දෙන්න වන සියලු අභියෝගයන් ජය ගන්නට අවැසි කරන බුද්ධිමත් නෙනවත් ගුණවත් ධර්මයෙන් පෝෂිත කෙනෙක් වේවා කියන ප්‍රාර්ථනාව අපි හිමිදිරි පාන්දර ඔබට සිදු කරමින් ඔබේ ජීවිතයට උතුම් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ බල ලැබේවා. ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමතෙම තෙරුවන් සරණයි. සමාජ සංගායනා